නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. ධර්මරත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝරත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. උතුම් වූ මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදී ඔබත් එක්ක සුපුරුදු පරිදි මේ වටිනා ධර්මකාරණාව සාකච්ඡා කරන්නට අදත් අපි බලාපොරොත්තු වෙනවා. අදත් මේ දේශනාව තුළින් ඔබට බොහොමත්ම වටිනා කියන ධර්මකරුණු කිහිපයක් සාකච්ඡා කරන්මින් ඔබට මේ සසර නැමැති ගමන යන්නට පහසුවක් කරවීමටයි මේ බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, මම ඔබට පසුගිය දේශනාවකදීත් පැහැදිලි කළේ අපි මේ යන්නේ නොගියපු ගමනක් යන්න. ඒ කියන්නේ සංසාරේ නම් වූ නොගියපු ගමනක් යන්නයි, මේ සසරේ නිවන නැමැති නොගියපු ගමනක් යන්නයි මේ වැරදරන්නේ. එතකොට අපි ධර්මීය දැනගත්තම ඒ නිවන අවබෝධ කරගන්නට ඉතාමත්ම පහසුවක් වෙනවා. ඒ කරුණු අපි නිරන්තරයෙන්ම මේ දේශනාවල් තුළින් ඔබට අවබෝධ කර දෙන්නට අපි කටයුතු කරනවා. එහෙමනම් අදත් අපි මේ දේශනාව ආරම්භ කරමු. අද දවසෙත් අපි පළමුවෙන්ම මේ වෙලාවේ ආශිර්වාදේ කරමු. නෙත්නාලිකාවේ ඉරිදා ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පින්වත් බණ්ඩාරවෙල අමිතානන්ද නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි කිය අපි සාදුනාද නංවා ආශිර්වාදේ කරමු. අපි ඔබට පෞගේ කාලයේ දේශනා කළා, ආරම්භ කරා දේශනා කරන්න අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව. අපි ඔබට අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ධර්ම කරුණු අවබෝධ කරලා දීලා තිබෙනවා. මේ දේශනාව තුළින් ඔබ බොහෝ කරුණු කාරණාවල් අවබෝධ කරගෙන තියෙන බව අපට නිරන්තරයෙන්ම ඔබ දක්වන ප්‍රතිචාරات එක්ක අපි ඒක තාමත්ම සතුටටපත් වෙනවා. ඒ කාරණාවල් තුලින් අපි අරමුණු කරන්නේ ඇත්තටම ඔබට මේ ධර්මය හොඳට සකසලා දේශනා කරන්නට ඕනේ කියන කාරණාව. ඒ මොකද මේ දේවල් අපේ නිසියාකාරයෙන් අවබෝධ කර ගැනීමම තමයි අපට මේ ගමන හරි පහසුවක් වෙන්නේ. ඒ කියන්නේ පින්වතුනි, දැන් අර මම ඔබට පහුගිය කාලේ දේශනා කරා, කෙනෙක් අහන්න පුළුවන්, ඇයි අපි මේ ලෝකේ ආරම්භ වීමක් ගැන කතා කරන්නේ? ඇයි අපි මේ විදියට මේ සක්වලවල් ගැන කතා කරන්නේ? මොකටද ඔය දැනගත්තම තියෙන්නේ? ඕවට නොයන විදියට අපේ ධර්ම කරුණු අවබෝධ කරගත්තම ඇති නේද කියලා කෙනෙක් කියන්න පුළුවන්. පින්වත්නි, මේ අවබෝධ කරගන්න යන්නේ අන් කිසිවක් නිසා නොවේ. මේ අවබෝධ කරගන්න යන්නේ අපි යන ගමන. පින්වත්නි, අපිට පින්වත්නි මේ යන ගමනේ කවදාවත් මේ යන ස්වභාවය නවත්තන්න බෑ. මේ අපි ජීවත් වෙන මොහොතක් ගානේ, අපි ගත කරන හැම ක්ෂණයක් ගානේම මේ සංසාරේ අපි ඇවිදිනවා. මේ බණහන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා දැන් මේ වෙනකොට මිනිත්තු කීයක් අපි මේ සංසාරේ ඇවිද්දද? මේ සංසාරේ පින්වතුනි මේ ගමන යනවා, මේක වළක්වන්න බෑ. අමාරුයි. නිකන් හිටියයි කියලා වළකින්නේ නෑ, මේකෙන් එතර වෙන්න බෑ. අපි එතර වෙන වැඩපිළිවෙල අපි කරන්න ඕන. ඒ කිරීමට නම් අපි මේ කරුණ හොඳට තේරුම් ගන්නට ඕන. එහෙම නැතුව අපි නිකම්ම හිටියයි කියලා මේකෙන් ගැලවෙන්නේ නෑ. මම අර ඔබට උදාහරණයක් කියන්නේ,
ගඟක පිංගෝතුනේ සැඩ පහරට අහුවෙලා පහරට ගහගෙන යනවා. ඒ යන කෙනා නිකම් හිටියොත් මොකද වෙන්නේ? නිකම් හිටියොත් ඉතින් කොහොමත් ගහගෙන යනවා. නවතිනවද නෑ. ඒ ගොඩට එනවද නෑ. ඒ ගඟේ ගහගෙන යනවා. හැබැයි එයා එහෙම ඉන්න ගමන් පොඩ්ඩක් අතපය එහෙම ගසනවා. ගසනකොට පොඩ්ඩක් අර යන වේගෙ අඩු වෙලා සමහරලාට එක තැනම ඉන්න පුළුවන්. සමහරලාට යන වේගෙ ටික අඩු වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට හැරලා පීනන්න ගත්තොත් පින්වතුනි අන්න එයාගේ ඒ යන ගමන ටිකක් අඩු වෙලා එයා ඊතරට පීනන්න පුළුවන් හිමීට. එතකොට එයා හිමීට පීනුවොත් බොහොම හිමීට යන්නේ ඊතරට. බොහෝ කාලයක් යනවා ඊතරට යන්න. එයා ටිකක් වැඩිපුර උනන්දු වුණොත් අතපය මේ වෙහෙසවන්න. එතකොට තව ටිකක් එයා ඉස්සරහට ඔන්න ඊතරට යන්න පුළුවන්. එයා තවත් ටිකක් වේගවත් වුණොත් තවත් ඉක්මනට යන්න පුළුවන්. තවත් දැඩිව වේගවත් වුණොත් ඉතා ඉක්මනින් යාට ඊතරට යන්න පුළුවන්. මෙන්න මේක තමයි පින්වතුනි මේකේ ස්වභාවය. නැත්තම් සමහර අය මම දන්නවා ගොඩාක් වෙලාවට මේ සසරේ මේ ගඟට වැටිච්ච කියන්නේ සැඩපාරට අහුවෙලා එහෙම ගහගෙන යනවා. එයාලට යනව තේරෙන්නෙත් නෑ. එයාලා මේ සසරට අහුවෙලා කියලා තේරෙන්නෙත් නෑ. මේ සසරේ මේ විදියට යනවා. ඒකත් එක්ක හැපි ඒකෙම යනවා. සමහර අය තව ටිකක් තල්ලුවකුත් දෙනවා මේක තවත් යන්න ඕනේ කියලා. පින්වතුනි එහෙම අයට මේ සසරෙන් ගැලවෙන කියන එක හරි අමාරු දෙයක්. නිවන් දකින්න ඕනේ කියලා කිය හිටිය පමණින් කවදාවත් නිවන් දකින්න බෑ. සසරේ ගඟේ ගහගෙන යන කෙනා අනේ මට මේ ගඟෙන් එතර වෙන්න ඕනේ කියලා කිය මේ ගඟ පහළට ගියොත් කවදාවත් යාට එතර වෙන්න බෑ. කියූ පමණින් කවුරුවත් එතර වෙලා නැහැ. එයා වෙහෙසුණුත් විතරයි එතර වෙලා තියෙන්නේ. ඒ නිසා මට නිවන් දකින්න ඕන, මට මේ ජීවිතේ කොහොම හරි මේ தත්වෙටපත් වෙන්න ඕනේ කියලා කියූ පමණින් පින්වතුනි කවදාවත් කිසිවෙක් මේ නිවනට යන්නේ නැහැ. නිසා අපි වෙහෙසෙන්නට ඕන, අපි උනන්දු වෙන්නට ඕන, අපි මේකෙන් එතර වීමට වැරදරන්නට ඕන. ඒ දරන වෑයම තුලින් තමයි පින්වතුනි අපට මේ ටික හරියට අවබෝධ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නැතුව කවදාවත් මේක අපට මේ විදිහට යන්න බෑ. එහෙමනම් ඒක එතර වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන? එතර වෙන ක්‍රමේ දැනගෙන ඉන්න ඕන. දැන් අපි එතර වෙන ක්‍රමේ දන්නවද නැද්ද? දන්නවනේ. පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය ඔය ඔක්කොම දන්නවනේ. දන්නවා මොනවද? නම් ටික විතරක්. අපි නිවන් දකින ක්‍රමේ දන්නවා, වචන ටික විතරක් දන්නවා. දැනගත්තා නම් එහෙනම් අපි එතර වෙන්න එපයි. නෑ පින්වතුනි. වචන දැනගත්තු පමණින් කවදාවත් එතර වෙන්නේ නැහැ. අපි ඔය පටිච්ච සමුප්පාදී ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨානය ඔය දන්නව නම් ටික විතරක්. ඒ නම් ටික දැනගත්ත පමණින් නිවන් දකින්න බෑ. අපි මේ සියලුම ධර්මය අවබෝධ කරගන්න ඕන. කෙනෙක් හිතෙන්න පුළුවන් අනේ මේ ත්‍රිපිටකයේ අපට මෙන්න මේ කොටස පොඩ්ඩක් තේරුම් ගත්තොත් ප්‍රමාණවත්ද? පින්වතුනි මම ඔබට ගිය සතියේත් පැහැදිලි කරා මහා කරුණාව තියෙන භාග්‍යවතුන් වහන්සේටත් බැරි වුණ එකක් නිකන් හරියට අපි දන්නෝ වගේ කතා කරන්නේ මේ ටික විතරක් ඉගෙන ගත්තම ඇති කියලා. මොකද මහා කරුණාව තියෙන භාග්‍යවතුන් වහන්සේ තමයි මේ නිවන් දකින්න තියෙන කෙටිම ක්‍රමයේ දේශනා කළේ. ඒ කෙටිම ක්‍රමයේ තමයි මේ තියෙන ත්‍රිපිටක අට කතාව කියන එක. ඒතර ඒක අවබෝධ කරගන්න තමයි අපි ඉස්සර වෙලාම කරන්න ඕන. නිවන් දකින්න ඕන නම් කෙනෙකුට හොඳට මතක තියාගන්න. නිවන් දකින්න කෙනා මේ ධර්මය ඉස්සර වෙලාම ඉගෙන ගන්නට ඕන. එහෙමනම් ඔබට මේ කරුණු සියල්ලක්ම හොඳට ධාරණය කරගෙන අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා මා හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා. එමනම් අදත් අපි අග්ගඤ්ඤ සූත්‍රයේ ඊළඟ කොටස සාකච්ඡා කරමු. පසුගිය දේශනාව පිළිබඳ සාරාංශයක් පැහැදිලි කළොත් අපි ඔබට අග්ගඤ්ඤ සූත්‍රයේ මූලික කොටස් ටිකක් සිහිපත් කළා. අග්ගඤ්ඤ සූත්‍රය ආරම්භ වෙන හැටි, වාසයට සාමණේරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අතර ඇතිවන ඒ ධර්ම සංවාදය ඔබට පැහැදිලි කරා. භාග්‍යවතුන් වහන්සේ විමසලා වාසයට සාමණේරයන් වහන්සේගෙන් ප්‍රශ්නයක්, ඒ ප්‍රශ්නයට ප්‍රතිඋත්තර ලැබුණම වාසයට සාමණේරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ ආරම්භ වුණේ කොහොමද?
මේ පෘථුවිය ආරම්භුනේ කොයි විදියකටද කියන එක පැහැදිලි කරා. එතකොට ඔබ මේ කාරණාව පැහැදිලි කරගන්න මොහොතේදී මම ඔබට පසුගිය දවසක කියලා තිබුණ මතක ඇති. දිගින් දිගටම මම ඔබට කිව්වා ඔබ මේ දේශනාව ශ්‍රවණය කරනකොට පූජාවලිය පොතේ එක්තරා කොටසක් මම ඔබට කිව්වා බලාගෙන ඉන්න කියලා. මම දන්නේ නෑ මේ වෙන විට දේශනාව අහද්දී කී දෙනෙක් කලින් ওই පොත අරගෙන බලාගත්තද කියලා මම දන්නේ නෑ. හැබැයි ඇතැම් පිරිස් මට කතා කර කිව්වා ඒක බලාගත්තු පිරිස් මට සමහර මොකද මේ මුද්‍රණ කරන තැන්වල යම් පොත්වල පිටු අංක වෙනස් වෙන්න පුළුවන්. මම ඔබට සිහිපත් කරපු පොතේ පිටු අංකයට වඩා වෙනත් වූ පොත්වල පිටු අංක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ අය අපට කතා කර ඒ පිළිබඳව විමසලා ඒ අය ඒ කාරණාව අවබෝධ කරගත්තා. ඉතින් අපි ඒක ඉතාමත්ම සතුටු වෙනවා. ඉතින් අපි ඔබට එතනදී විශේෂයෙන්ම පැහැදිලි කරලා දුන්නේ මෙන්න මේ කාරණාව අපි ඉස්සර වෙලාම තේරුම් ගන්න ඕන. මම එතනදී ඔබට ඇත්තටම අරමුණු කරේ අන් කාරණාවක් නොවේ. මේ විශ්වයේ ඒ කියන්නේ ආරම්භ වෙනකොට පෘථුවියට එන පළවෙනි රජතුමාගේ ඉඳලා ඔවුන්ගේ කාල සීමාවල් කොයි විදියකට ආවද කියලා තේරුම් ගන්න. ඒ නිසා ඔබ මේ සතියේ මේ දේශනාව කොටස ඔබ අවබෝධ කරගත් ඒ කියන්නේ බලාගෙන හිටියේ නැති වුණොත් පූජාවලියේ කොටස ලබන සතිය දේශනාව අහන්න කලින් ඒ පූජාවලියේ කොටස අනිවාර්යයෙන්ම කියවල තියාගන්න. ඒ කොටස එන්නේ දැන් මම ළඟ තිබෙන පොතේ නම් තිබෙන්නේ පූජාවලිය පොතේ 110 වෙනි පිටුවේ ඉඳලා 110 වෙනි පිටුවේ ඉඳලා තියෙනවා අර සාදු නාද පූජා කතා කියලා කොටසක්. සාදු නාද පූජා කතා කියලා ඔබට ඒක ගන්න බැරි නම් කඩෙන් ඔබට අන්තර්ජාලය ඔබ පරිහරණය කරනවා නම් ඔබට පුළුවන් ඕගතරණ කියලා වෙබ් ඇඩ්‍රස් එකක් තිබෙනවා. ඒකට ගිහිලා ඕගතරණ.org කියන වෙබ් ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඔබට පුළුවන් පූජාවලිය පොත බාගත කරගන්න. එතකොට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔබට පුළුවන් මං අර කියපු පිටු අංකෙන් ඒක බලා ගන්න. ඒ පොතේ මං කියපු පිටු අංක යටතේ තමයි තිබෙන්නේ 110 වෙනි පිටුවේ ඉඳලා ඔබ බලා ගන්න 124 වෙනි පිටුව දක්වා. එතකොට ඒකේ තිබෙනවා නම් පෙළ. නාම ලේඛනයක තියෙන අන්නේ නාම ලේඛනය ඔබ තේරුම් ගන්න ඕන. එතකොට ඒක තේරුම් ගත්තෙන් පස්සේදී ඔබට යම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන් මේ කරන දේශනාව පිළිබඳ. එහෙමනම් අපි අද ඒ දේශනාව ඉතුරු කොටස සාකච්ඡා කරමු. ඔබ අද මම ඔබට මුලින් මේ පැහැදිලි කරේ ඒ දේශනාව ඔබ කලින් ඒ කොටස ශ්‍රවණය කරන්න බැරි වුණා නම් අදවත් මේ කොටස හොයාගෙන මේ නම් ටික ඔබ බලා ගන්න. එතකොට ඔබට පුළුවන් මේ දේශනාව ඉතුරු කොටස් ටික අවබෝධ කරගන්න. ඒතර පින්වතුනි මම ඔබට මේ පැහැදිලි කර හිටියේ මේ ලෝකයක් ආරම්භ වෙන හැටි. එතකොට ඒකයි පැහැදිලි කරන්න මම සක්වලක් ගැන කිව්වා. ඊළඟට කල්පය ගැන ඔබට මම පැහැදිලි කරා. ඒක පැහැදිලි කරලා ගිය සතියේ දේශනාවේදී මම ඔබට කිව්වා මේ කල්පයක මහා කල්පයක ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ඒ කොටස් 4 තමයි අසංඛ්‍ය කල්ප 4යි. එක අසංඛ්‍ය කල්පයක් බෙදෙනවා අන්තර කල්ප 64ක් කියලා. එතකොට 64 ඒවත් 4ක් තියෙන ඕකේ ඇතුලේ. එතකොට එක අන්තර කල්ප 64 වෙන පළවෙනි අන්තර කල්ප 64 දී මේ මිනිස්සු මේ ලෝකේ වාසය කරනවා. ඒ කියන්නේ පෘථුවියේ ඉන්නවා ජීවත් වෙනවා. ඔවුන් පින්වතුනි අන්තර කල්ප 63ක්ම ඉන්නවා. ඉඳලා 64 වෙනි අන්තර කල්පයේදී ඔවුන් මනුස්ස ලෝකේ මේ කියන්නේ මනුස්ස ලෝකේ ඉන්න අය ඉන්නවනම් මෙරිලා ගිහිලා උපදිනවා ආබස්සර ලෝකේ. ඊළඟට චාතුම් මහරජික තාවතින්සය යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවර්තී කියන මේ ලෝකවල ඉන්න අය මෙරළ ගිහිලා උපදිනවා කොහෙද? ආබස්සර බ්‍රහ්ම ලෝක. ඒ විතරක් නෙවෙයි. මහා බ්‍රහ්මය කියන ලෝකය, බ්‍රහ්ම පුරෝහිතය කියන ලෝකය, බ්‍රහ්ම පාරිසද්දය කියන ලෝකය කියන මෙන්න මේ බ්‍රහ්ම ලෝක තුනේ ඉන්න සත්වයොත් ගිහිලා උපදිනවා කොහෙද? ආබස්සර බ්‍රහ්ම ලෝකේ. ඒතර මේ සියලුම පිරිස ගිහිලා උපදිනවා ඔය කියන ආබස්සර බ්‍රහ්ම ලෝකේ. දුගති භූමිය 4 ඉන්න අයත් යනවා එතනට. නරක ලෝකේ ඉන්න නරක ලෝකෙත් අපි දන්නවා නිරය කොටස් 8කට බෙදෙනවා. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය කියන මෙන්න මේ නිරය වර්ග 8 ඉන්න සත්වයෝයි. ඊළඟට ඒවට අනු නිර තියෙනවා 128.
ඒ ඔක්කොම ගිහිල්ලා උපදිනවා මැරලා ගිහිල්ලා ආබස්සර බ්‍රහ්ම ලෝකේ. හැබැයි යොතන එක කොටසක් යන්නේ නැහැ හිතන්ට. කවුද? මං ගියවර දේශනාවේදී පැහැදිලි කරා මනුස්ස ලෝකේ ඉඳගෙන ආනන්තරේ පාප කර්මයේ කරලා අවීචියේ වැටුනොත් මහා කල්පය, ඒ කියන්නේ කල්ප විනාශය වෙනකොට එතනින් චුත වෙලා උපදිනවා කොයිද? ආබස්සර බ්‍රහ්ම ලෝකේ. ඒ ආනන්තරේ පාප කර්ම කරපු අය. හැබැයි පින්වතුනි මිත්‍යා දෘෂ්ටිගත්තු අයත් පින්වතුනි යන්නේ කොහෙටද? අවීචියට. එයාල මෙරිලා ගිහිල්ලා උපදින්නේ කොහෙද? හැබැයි ආබස්සර බ්‍රහ්ම ලෝකේ නෙවෙයි. එයාලා උපදින්නේ කොහෙද? විනාශ වෙච්ච නැති සක්වලක පවතින අවීචියක තමයි ගිහිල්ලා උපදින්නේ. ඒ නිසා තමයි ආනන්තරේ පාප කර්ම පහ, බරපතල පාප කර්ම පහක් කියලා ධර්මයේ කිව්වට ධර්මයේ විස්තර කරනවා භයානකම ක්ලේශයක් අකුසලයක් තමයි මේ මිත්‍යා දෘෂ්ටිකත්වයට යෑම. මොකද ආනන්තරේ පාප කර්මයක් කරපු කෙනා පින්වතුනි ඒකාන්තයෙන්ම නිරයට යන නිසා තමයි ওই පහ බරපතල. හැබැයි මිත්‍යා දෘෂ්ටිගත්තු කෙනාට තියෙනවා මැරෙන්න මොහොතකට කලින් හරි යාට සම්මාදිට්ඨික වෙන්න පුළුවන්. මැරෙන්න මොහොතකට කලින් හරි. එතකොට එයා ගිහිල්ලා උපදින්නේ කොහෙද පින්වතුනි? වෙනත් වූ, ඒ කියන්නේ බැරලාකත් මිත්‍යා දෘෂ්ටි ඉඳගෙනම මැරලා එයා ගිහිල්ලා මැරලා උපදින්නේ අවීචියට. ඒ අවීචියේ කල්ප විනාශ වෙනකොට හිටියොත් එයා ගිහිල්ලා උපදින්නේ විනාශ වෙච්ච නැති සක්වල කවීචි මහා නරකාදියකට. ඒතර බලන්න ඒ තරම් බරපතලේ. ඒතර ඒ නිරේ ලෝකේ ඉන්න අයත් ගිහිල්ලා උපදිනවා ආබාසර ලෝකේ අර මිත්‍යා දෘෂ්ටිගත්තු අය නැතුව. ඊළඟට පින්වතුනි තිරිසන් ලෝකයේ අය, ඊළඟට പ്രേත ලෝකයේ අය, ඊළඟට අසුර ලෝකයේ අය ගිහිලා උපදිනවා ඔය කියන තැන්වල. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් තවත් අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ අසුර ලෝකය කියලා කියන්නේ මොකද්ද? ඊළඟට තව ඔය කතා කරනවා ලෝකුඹු නිරය, ලෝකාන්තරක නිරය, ඔය වගේ ලෝක කියන්නේ මොනවද කියලා. ඉතින් මගෙන් විමසීමක් කරා. ඉතින් මම මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අවසන් වෙලා ඊළඟ දේශනාවක් අපි යොදාගෙන මම ඒක ඔබට අවබෝධ කරලා දෙන්නම්. මොකද ගොඩාක් දෙනෙක් මගෙන් මේ ප්‍රශ්නේ විමසපු නිසාම එයාලට අවබෝධ කරගන්න. ඒ නිසා ඉදිරියට ශ්‍රවණය කරන මම ඔබට කියලා දෙන්නම් මොනවද මේ ලෝකාන්තරික නිරය කියන්නේ, ඒවා කොහෙද තියෙන්නේ, මොනවද මේ අසුර ලෝකයේ කියන අසුර ලෝකේ ඉන්නේ කවුද? නැති ඒවා මම ඔබට කියලා දෙන්නම්. ඊළඟට പ്രേත ලෝකයේ තියෙන කොහෙද, තිරිසන් ලෝකයේ තියෙන කොහෙද කියලා සමහර අයට ප්‍රශ්න තියෙනවා. ඉතින් යාළුවාගේ ප්‍රශ්න මම ඒ දේශනාවක් කරද්දී ඔබට පැහැදිලි කරලා දෙන්නම්. එමනම් මෙන්න මේ මං අර කියපු මේ ලෝකවල ඉන සියලුම සත්වයෝ ගිහිලා උපදිනවා කොහෙද? ආබස්සර බ්‍රහ්ම ලෝකේ. කොයි කාලෙද? අර මං අර කිව්ව අන්තර්කල්ප 64 63ක් ඉවරුනාම 64 වෙනි අන්තර්කල්පේ තමයි ගිහිල්ලා උපදින්නේ. එහෙම ඉපදුනෙන් පස්සේදී පින්වතුනි මේ ලෝකේ විනාශ වෙන්න ආරම්භ වෙනවා. ඒ කියන්නේ අන්තර්කල්ප 64ක් ඉවරුනාම මේ ලෝකේ විනාශ වෙන්න ආරම්භ වෙනවා. කොහොමද පින්වතුනි ආරම්භ වෙන්නේ? මම ඔබට කිව්වා මේ ලෝකේ විනාශ වෙන ක්‍රම 3ක් තියෙනවා. එකක් තමයි ගින්නෙන්, ඊළඟ එක ජලයෙන්, ඊළඟ එක පින්වතුනි වාතයෙන්. ඔන්න ඔය ක්‍රම 3කට. දැන් අපි ගමුකෝ ගින්නෙන් විනාශ වෙන ගමන් ජලයෙන් විනාශ වෙන්නේ නැහැ. එක කාලයක් ගින්නෙන් විනාශ වෙනවා. ඊළඟට ඒ අන්තර්කල්ප ඒ විදියට ගිහිල්ලා, ඒ කියන්නේ ඒ මහා කල්ප ඒ විදියට ගිහිල්ලා ක්‍රමවේදයක් තියෙන. ඒ ක්‍රමවේදය යටතේ ඊළඟට ජලයෙන් විනාශ වෙන්න පටන් ගන්නවා. ඊළඟට ජලයෙන් විනාශ වෙලා ඊළඟට ගින්නෙන් විනාශ වෙනවා. මම මේ ක්‍රමවේදය කියලා දෙන්නම්. ඉස්සර වෙලා බලමු කොහොමද මේක විනාශ වෙන්නේ කියලා. පින්වතුනි අන්නේ විනාශ වෙන කාලයේදී අර මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝකේ ඉඳලා දුගති භූමිය කියන මෙන්න මේ සියලුම ලෝක ටික එකවර පින්වතුනි ගින්නකින් පින්වතුනි දැවෙන්න පටන් ගන්නවා. ගින්නකින් දැවෙන්න පටන් ගන්නවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන්, එතකොට ස්වාමින් වහන්සේ ගින්නකින් මේ ලෝ පෘථුවියක් දවලා ඉවර කරන්න පුළුවන්ද? ගින්නකින් මේක පුච්චලා අවසන් කරන්න පුළුවන්ද? දැන් අපි බලන්නකෝ පස් ටිකක් පිච්චුවත් පින්වතුනි පිච්චිලා ඉවර වෙනවද? නෑනේ. ගින්නකින් දවන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද පුළුවන්? දන්නවද? පින්වතුනි ගින්නෙන් දැවෙනවා කොච්චර කාලයක්ද දන්නවද?
මං අර කිව්වනේ ඔය මහා කල්පේ කොටස් 4කටනේ බෙදුවේ. පළවෙනි කොටස එක අසංඛ්‍ය කල්පයයි, දෙවෙනි කොටස දෙවෙනි අසංඛ්‍ය කල්පය, තුන්වෙනි එක තුන්වෙනි අසංඛ්‍ය කල්පය, හතරවෙනි එක හතරවෙනි අසංඛ්‍ය කල්පය. මං ඔබට ඕවා ලියා ගන්නත් කිව්වේ දිගටනේ. පළවෙනි දිගට කොටුවක් ඇඳලා ඒ කොටුව බෙදා ගන්න. පළවෙනි කොටුව එක අසංඛ්‍ය කල්පයයි, දෙවෙනි කොටුව දෙවෙනි අසංඛ්‍ය කල්පයයි, තුන්වෙනි කොටුව තුන්වෙනි අසංඛ්‍ය කල්පයයි, හතරවෙනි කොටුව හතරවෙනි අසංඛ්‍ය කල්පය කියලා ඔහොම බෙදා ගන්න කිව්වා. ඒවා බෙදාගත් ඇත්තොන්ට නම් මේක දැන් කරගෙන යනකොට පහසු වෙයි. ඔන්න පළවෙනි එකේ අන්තර කල්ප 64ක් තියෙනවා කියලා මං කිව්වා. එතකොට මේ පළවෙනි අන්තර කල්ප 64 අවසන් වුණාම ඒ සියලුම සත්වයෝ යනවා මං කොහෙද? ආබස්සර බ්‍රහ්ම ලෝකේ. ඔන්න ගියයින් පස්සේදී පින්වතුනි ආරම්භ වෙනවා මේක දැවෙන්න. දැවෙනව කොච්චර කාලයක්ද දන්නවද? තවත් අන්තර් කල්ප 64ක්. ඒ කියන්නේ එක අසංඛ්‍ය කල්පයක්ම පින්වතුනි මේ සක්වලක් දැවෙනවා. අසංඛ්‍ය කල්පයක් මේ විදියට පින්වතුනි දැවි ඒ කියන්නේ හිතන්නකෝ ඒ ගින්න කොච්චර දරුණු ගින්නක්ද කියලා. ඒකෙන් නම් පිලිස්සෙන්නේ නැහැයි කියලා කාටවත් කියන්න බෑ. ඇයි කාල සීමාව බලන්නකො කොච්චරද? කොච්චර දීර්ඝ කාලයක්ද? පින්වතුනි 86 ලක්ෂ 40000 වැඩි කරන්න ඕන 1.140 කියන ඉලක්කමෙන් ඒකෙන් ලැබෙන උත්තරය තමයි එක අන්තර් කල්පයක වර්ෂ ගාන. එතකොට ඒ වගේවා 64ක් වර්ෂ. ඒ කියන්නේ මේ ලැබෙච්ච උත්තරේ වගේවා 64ක් ලැබෙනවා නම් උත්තරයක්. අන්න ඒක තමයි වර්ෂ ගාන එක සක්වලක් දැවෙන්න. මම අර කිව්ව ක්‍රමයට ඒ සක්වල දැවෙන පින්වතුනි කාල සීමාව අන්න ඒකයි. එතකොට හිතන්න පින්වතුනි ඒ කාල සීමාව තුල මොන්න තරම් දීර්ඝ කාලයක් පින්වතුනි මේක දැවෙනවද කියලා. අති දීර්ඝ කාලයක් පින්වතුනි දැවෙනවා. දැවිලා පින්වතුනි මේකේ අලු දූවිලිවත් නැති වෙන්නම දැවිලා අවසන් වෙනවා. තාමත්ම පොඩ්ඩි තැනක්වත් ඒ කියන්නේ මේ විශ්වයේ මේ වගේ තැනක මෙහෙම සක්වලක් තිබුණයි කියන එකවත් හොයාගන්න බැරි වෙන්නම පින්වතුනි මේ සක්වලක් දැවිලා අවසන් වෙනවා. එතකොට එහෙම දැවිලා අවසන් වුණාම ඒ විදියට දැවිලා පින්වතුනි අවසන් වුණාම ඊට පස්සේ මොකක්වත් නැහැ. දැන් දැවිලි ඉවරයිනේ. දැවුණු සක්වලේ ඒ ලෝක ටික දැන් නැහැ, ඉවරයි. කිසිවක් නැහැ. එතකොට ඔන්නම කිසිවක් නැතිව තියෙනවනේ. අන්නේ කිසිවක් නැතිව තිබෙන කොටස තමයි පින්වතුනි ඊළඟ අසංඛ්‍ය කල්පය කියලා කියන්නේ. එතකොට අන්තර් කල්ප 64ක්ම තවත් අන්තර් කල්ප 64ක්ම පින්වතුනි ඔය විදියට මොකුත් නැතුව තියෙනවා. දැන් එතකොට බලන්න මේ සංසාරේ මිත්‍යා දෘෂ්ටි ගත්තු නැති කෙනෙකුට විතරක් මේ සංසාරේ ඕනෑම කෙනෙකුට කියන්නේ පව් කරපු පින් කරපු හැම කෙනාටම මේ සංසාරේ ස්වභාව දහමින් ලැබෙන මම මේ වචනේ කියනවට ගැළපෙනවද මන් දන්නේ නැහැ. ස්වභාව දහමින් ලැබෙන බෝනස් එකක් තියෙනවා. බලන්න මොන තරම් දෙයක්ද. ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප 3ක්ම. ඒ කියන්නේ අන්තර් කල්ප 64 ඒවා 3ක්. අන්තර් කල්ප 64 ඒවා 3ක්. එතකොට කීයක් වෙනවද? අන්තර් කල්ප 192ක්ම. නිකම්ම පින්වතුනි ඉන්න පුළුවන් කොහෙද? සංසාර සත්වයන්ට මොන ලෝකෙද? ආබස්සර බ්‍රහ්ම ලෝකේ. ආබස්සර බ්‍රහ්ම ලෝකයේ අන්තර් කල්ප 192ක් නිකම් ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මොකද? තාම ඉතින් මේ සක්වලේ ඒ ටික හැදිලා නැහෙනි. දැන් අර මං කිව්වා පළවෙනි අසංඛ්‍ය කල්පේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ අන්තර් කල්ප 64 තමයි අපි ඉන්නේ. ඊළඟ අන්තර් කල්ප 64 විනාශ වෙනවා.
දැන් ඔන්න ඒ ආන්තර කල්ප 64 ඉවරනකොට අපි ගිහිල්ලා උපදිනව කොයිද? ආභස්සර බ්‍රහ්ම ලෝකේ. ඊළඟට පින්වතුනි ඊළඟට දෙවෙනි අන්තර කල්ප 64 ඒ කියන්නේ දෙවෙනි අසංඛ්‍ය කල්පේ මේක ගින්නෙන් දැවෙනවා. ගින්නෙන් දැවිලා අල්ලු වෙලා යනවා. අල්ලු වෙලා ගිහිල්ලා මුකුත් නැතුව ඒ කියන්නේ කිසිවක් නැතුව හිස් අවකාශයේ තියෙනවා තවත් අන්තර කල්ප 64ක්. ඒ කියන්නේ තවත් අසංඛ්‍ය කල්පයක් කියනවා. ඊළඟට පින්වතුනි ඔන්න මේ පෘථුවිය අර නිර්ය ලෝකයන් ඊළඟට දිව්‍ය ලෝකයන් හැදෙන්න පටන් ගන්නවා. ඒ හැදෙන්නත් පටන් ගන්නවා කොච්චර කාලයක්ද දන්නවද? හැදෙන්නත් පටන් ගන්නවා පින්වතුනි අන්තර කල්ප 64ක්. හැදෙන්න පටන් ගන්නවා අන්තර කල්ප 64ක්. තවත් අන්තර කල්ප 64ක් පින්වතුනි හැදෙන්න පටන් ගන්නවා. එතකොට බලන්න මෙන්න මේ අන්තර කල්ප 192 දිම ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප 3යි අන්තර කල්ප 64 ඒවා 3යි ඕක එකට එකතු කරාම 192යි. 64 ඒවා 3ක් 192යි. ඔන්න ඔය ප්‍රමාණයක් පින්වතුනි අපි ඉන්නවා ආභස්සර බ්‍රහ්ම ලෝකයේ. මං ඒ නිසා තමයි ඔබට සිහිපත් කරන්නේ ඔය මිත්‍යා දෘෂ්ටි පස්ස යන්නේ නැතුව පුළුවන් තරම් සම්මාදිට්ඨික ක්‍රමවේද භාවිතා කරන්න. මොකද එහෙම භාවිතා කරන කෙනාට තමයි මේ සසරේ මේ බෝනස් එකක් ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ. නැත්තම් ඉතින් වෙනත් වූ සක්වලක ඉන්නෙපයි ඒ වගේ මති දීර්ඝ කාලයක් මේ සක්වල හැදෙනකන් මේ සක්වලේ මේ ලෝක ටික හැදෙනකන් මේ ඒ නිරියට වෙලා ඉන්න ඕනනේ. ඒ නිසා පින්වතුනි මේ සසරේ තියෙන මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්න. දැන් එකක් හිතන්න මේවා මේ අපිට නොදන්නේවා නෙවෙයි මේවා මේ අමතක වෙච්ච. ඇයි ඒ? කෙලවරක් නැති මේ සංසාරේ මේ විඳපු ටිකක් මම මේ ඔබට කියන්නේ. මේ සංසාරේ මේ ක්‍රමවේදයට තමයි ආවේ. වෙන ක්‍රමවේදයක් නැහැ. වෙන මේකෙන්න මාර්ගයක් නැහැ. මේ ලෝකයේ කවුරුවත් නිර්මාණය කරපු එකක් නෙවෙයි. මේ ලෝකයේ කවුරුවත් හදපු එකක් නෙවෙයි. මේ දේවල් කවුරුවත් කරපු දේවල් නෙවෙයි. අපේ කර්මයන්ට අනුකූලව වෙන දේවල් තමයි මේ දේවල්. ඒ කර්මයන්ට අනුකූලව තමයි පින්වතුනි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට පින්වතුනි අන්නර ඒ ලෝකයේ ඒ විදියට නිර්මාණය වෙන්නේ ඉන්නේ නිසා. එතකොට ඒම නිර්මාණය වුණාම තමයි ඒ නිර්මාණය වෙන්නත් මම ඔබට කිව්වා අන්තර කල්ප 64ක් යනවා. ඒ කියන්නේ මේ පෘථුවි ලෝකය, දිව්‍ය ලෝක 6, අර බ්‍රහ්ම ලෝක 3, දුගති භූමි 4 ඔය සියල්ලක්ම පින්වතුනි නිර්මාණය වෙන්න අන්තර කල්ප 64ක් යනවා. ඒතර ඔය තරම් දීර්ඝ කාලයක් පින්වතුනි ඔය ක්‍රම වේදයට පින්වතුනි ඕක සිද්ධ වෙනවා. ඒතර තාමත් හැබැයි අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ තාමත් ආභස්සර බ්‍රහ්ම ලෝකේ. හැබැයි පින්වතුනි ආභස්සර බ්‍රහ්ම ලෝකෙට ගියාම සමහර අය නම් ඒ ලෝකේ ඉඳගෙන මේ අර පෙර බලන්න පුළුවන් අය ඒ ලෝකේ ඉඳගෙන පින්වතුනි තම තමන්ට පුළුවන් ආකාරයට යම් ආකාරයකට ධානා මට්ටම් වලට ගිහිල්ලා මේ සංසාරේ බය අවබෝධ කරගෙන ඉතින් ඉහළ තැන් වලට යනවලු. පුළුවන් තර දේවල්. හැබැයි ඕක හැම කෙනාටම වෙනවයි කියලා කියන්න බෑ. හැම කෙනාටම සිද්ධ වෙනවා කියලා කියන්න බෑ. මොකද එතනට ඉතින් ගියපු ගමන් ඒ සැපයට ඇලෙනවනේ. ඒ සැපයට ඇලිච්ච ගමන් ආවේ කොහෙද කියලා අමතකයි. දැන් ඔය අපි හිතමු උන අවීචි ඉඳලා කවුරු හරි කෙනෙක් ගියා. අවීචි ඉඳලා එකපාරටම නිදහස් වෙලා ගියා ඔන්න ආභස්සර බ්‍රහ්ම ලෝකයට. දැන් අවීචි ඉඳගෙන මොනවද උනේ? දැඩි දුක් විඳා අවීචියේ ඉඳගෙන. පින්වතුනි ඒ දුක විඳගෙන ඉන්න අය විඳගෙන ඉඳලා ඔය ආභස්සර බ්‍රහ්ම ලෝකෙට ගියාම පින්වතුනි අර තමන් විඳපු දුක තමන්ට අමතක වෙනවා. තමන්ට ඒක මතක් වෙන්නේ නෑ එතනට ගියාම. මොකද අර සැප ටික දැක්කම අර ටික අමතක වෙලා යනවා. දැන් ඔය ආභස්සර බ්‍රහ්ම ලෝකෙට විතරක් නෙවෙයි මේ මනුස්ස ලෝකෙට ආපු අපිත් එහෙමයි. ධර්මයේ සඳහන් වෙනවා പ്രേතවත්තුවේ එක්තරා කොටසක පින්වතුනි එක්තරා ධර්ම කොටසක පැහැදිලි කරලා තියෙනවා പ്രേතවත්තුවේ
දැන් ඔන්න නිරේ ගිහිල්ලා අපි දුක් විඳිනවනේ. දැඩි දුක් විඳිනවා. නිරේ දුක අති භයානකයි මම ඔබට කියලා දීලා තියෙනවා. විවිධ දඬුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අති භයානකයි දඬුවම් ක්‍රම. වෑයෙන් රහිනවා. නිරේ ලෝකේ වෑය මොනතරම් ප්‍රමාණයක්ද? නිරේ ලෝකේ වෑය සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කළ තියෙන විදියට මහා ගෙදරක වහලවල් දෙකෙන් එක වහලක් තරම් විශාලයි. එතකොට ඒ වෑයෙන් පින්වතුනි රැහැගෙන යනවා. එහෙම රැහැගෙන ගිහිල්ලා කර්ම ඉවර වෙන්නේ නැත්තම් මැරෙන්නේ නැහැ. එහෙම රහිනකොට, ඒ කියන්නේ දැන් නිරේ ලෝකෙට ගිහිල්ලා අපි උපදිනකොට උපදිනවා කියන්නේ යොදුන් 4ක ශරීරයේ ප්‍රමාණයකින්. යොදුනක් කියන එක 70ක්ම 16ක් කියලා හිතුවොත් 70ක්ම 64ක් විශාල ශරීරයකින් තමයි උපදින්නේ. ඒතකොට ඒ ශරීරය තමයි අර විදියට පින්වතුනි වෑයෙන් රැහැගෙන ඉන්නේ. ධර්මයේ සඳහන් වෙනවා ලේ ගඟ වගේ ගලනවලු. ලේ ගඟ වගේ ඔය නිරේ ගලනවලු. සත්‍යෝ කෑ ගහනවලු. අනේ මාව කපන්න එපා, මාව කොටන්න එපා, මම තව මේ ආයමත් මේ වැරදි මම කරන්නේ නෑ. අනේ මට මේ දඬුවම් දෙන්න එපා. මම මේකෙන් නිදහස් වෙලා ගිහිල්ලා ආයමත් හොඳට ඉඳලා හොඳට පින් කරගෙන හොඳ තැනකට යන්නම් කියලා කෑ ගහනවලු. පින්වතුනි නිරිපල්ලෝ ඒවට අහුම්කම් දෙන්නේ. ඔවුන්ගේ රාජකාරිය කරනවා. ඔවුන් විසින් ඔවුන්ගේ ස්වභාවයෙන් වැඩ කටයුතු කරනවා. ඕම වැඩ කරගෙන යනකොට පින්වතුනි ඔන්න පින්වතුනි අර සත්වයාගේ කර්ම ඉවර වෙනවා. එයාගේ කර්මය ඉවර වෙනවා. ඒ දුක්ඛිත කර්ම ඉවර වෙනවා. ඒ අවසන් වුණෙන් පස්සේදී පින්වතුනි අන්න ඔතනින් චුත වෙනවා. දැන් අවසන් වෙනකොට එයා දන්නවලු. ඔන්න දැන් මං අවසන් වෙනවා කියලා. එතකොට පින්වතුනි ඒ වෙලාවට එයා මොකද දන්නවද කියනවා කියලා කියන්නේ? ධර්මයේ පින්වතුනි සඳහන් කරලා තියෙනවා සෝහං නූනයිතෝ ගන්්වා යෝනින් ලද්ධාන මානුසි. සෝහං ඉතෝ ගන්්වා ඒ මම එතනින් චුත වෙලා දැන් මේ කියන්නේ මේ වෙන කවුරුත් ගැන නෙමෙයි අපි ගැන කියන්නේ. අපි ඔක්කොම ඔතනින් එද්දි කියාගෙන ආපු වාක්‍යයක් මම මේ ඔබට මතක් කරලා දෙනවා. මේ ඔබට මේ මතක් කරලා දෙනවා. සෝහං නූන ඉතෝ ගන්්වා ඒ මම එතනින් එනකොට යෝනින් ලද්ධාන මානුසි මනුස්ස යෝනියක උපදිනවලු. එතනින් එනකොට එයා දන්නවා දැන් මම මැරලා ගිහලා උපදින්නේ මනුෂ්‍යාත්මයක කියලා. ඊළඟට කියනවා ධර්මයේ සඳහන් කරලා තියෙනවා වදඤ්ඤු මම ආයමත් මනුස්ස ලෝකයට ගියාම වදඤ්ඤු පුළුවන් තරම් පින්වතුනි මම දන් දෙනවා. සීල සම්පන්නෝ පුළුවන් තරම් පින්වතුනි මම සිල් රකින්නවා. ඔන්න ඔය ටික කියාගෙන තමයි පින්වතුනි ඔය නිර්ය ලෝකෙන් අපි ආවේ. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? දැන් අපිට වෙලා තියෙන්නේ පින්වතුනි අපි ආවේ කොහෙද? අපි මොකටද ආවේ? අපි මොනවද කරන්නේ? මේ කිසිවක් පින්වතුනි දැන් අපිට අමතකයි. අපිට දැන් ඒව අමතක වෙලා. පින්වතුනි ඒකයි මම ඔබට පැහැදිලි කරේ. මෙන්න මේක හොඳට ඔබ තේරුම් ගන්න. ඒ කාරණාව අපි හරියට අවබෝධ කරගත්තේ නැති වුණොත් ආයෙමත් පින්වතුනි අපට යන්න වෙන්නේ ඔය කියන තැනටමයි. වෙන තැනක් නැහැ. ඔය තැනටමයි පින්වතුනි අපට යන්න වෙන්නේ. ඒ නිසා ඔය වාක්‍ය මම ඔය කිව්වේ ඔබ නොකියපු එකක් නෙවෙයි, ඔබ නිරෙන් එනකොට කියාගෙන ආපු එක. සෝහිනෝනීතෝ ගන්්වා යෝනින් ලද්ධාන මානුසින් ඒ මම එතනින් එනකොට මනුස්ස යෝනියක උපදිනවා. වදඤ්ඤු පුළුවන් තරම් දන් දෙනවා. සීල සම්පන්නෝ පුළුවන් තරම් සිල් රැකෙනවා. කාහාමි කුසලම් බහුන්ති කියන්නේ පුළුවන් තරම් කුසල් කරනවා කියාගෙන තමයි පින්වතුනි ඔතනින් ආවේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අපි ආවේ මොකටද කියලා අපිට අමතකයි. දැන් අපි කරන්නේ වෙන දේවල් කර විතරක් ඉන්නවා.
මං අර කිව්වේ ආබස්සර බ්‍රහ්ම ලෝකෙට ගියත් ওই ටිකම තමයි. දැන් අපිට මතකයිද පින්වතුනි අපි නිරේ ලෝකෙ ඉඳලා ආවා කියලා? අපි දුගතියේ හිටියයි කියලා අපිට මතකයිද? ඉතින් මතක නැති නිසානේ අපි මේ විශ්වාස කරන්නේ නැත්තේ. අපිට මතක නැති නිසානේ පින්වතුනි අපි මේ පුළුවන් තරම් මේ අකුසල් වැඩ කරගෙන ජීවත් වෙන්නේ. අපට අමතක වෙච්ච නිසා. අපි ඒකේ විඳපු දුක අපි මතක නම් අපිට දැනෙනවා නම් පින්වතුනි අපි තව පුළුවන් තරම් මේ අකුසල් වලින් අයින් වෙනවා. වෙලා තියෙන අපට ඒක විශ්වාසයක් නෑ. අඩුම තරමේ විඳපු එක කෙසේ වෙතත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවයි කියන එකවත් පින්වතුනි අපට විශ්වාසයක් තියෙනවද? තියෙන තැනවත් අමතකයි. දැන් අපි අතනදී කෑ ගහනවා අපි පුළුවන් තරම් දන් දෙන්නම් සිල් රකින්නම් අනේ මාව ඔතනින් අත්තරින්න. නමුත් දඬුවම් ඉවරුණෙන් පස්සේනේ ඉන්නේ. යාවෙන් පස්සේ මනුස්ස ලෝකයට ආවම දැන් මනුස්ස ලෝකේ අපට කරන්න ඕන මොකද්ද කියලා අමතකයි. දැන් ආයි කරන්නේ මොනවද? ආයි අපි කරන්නේ පින්වතුනි අර තැනට යන වැඩ ටික තාම අපි කරගන්නවා. අපි ඉතින් දරුවෝ හදනවා, රස්සාවල් කර ඉන්නවා, සල්ලි හම්බ කරනවා, කාලා බීලා සතුටෙන් ඉන්නවා. ඒක එපා කියන්නේ මම මේ ඔබට මේ කියන්නේ එහෙම එපා කියලා ඔබ රස්සාවල් කරන්න. ඔබ දරුමල්ලෝ හදන්න. ඔබ සතුටෙන් ජීවත් වෙන්න. ඒ විතරක් නෙවෙයි. මැරෙනවා කියන එකත් මතක් කරගෙන ජීවත් වෙන්න. ඒ මොකද? ඒ ජීවිතයෙන් පස්සේදී ඊළඟ ආත්ම භාවයේදී යන්න තියෙන තැනකුත් තියෙනවයි කියන එක හොඳට මතක තියාගන්න. එතනට ගියාම එතන කොයි වගේ වෙයිද කියලා පින්වතුනි අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අර බාලපඬිතු සූත්‍රය දේශනා කරන්නේ අද ඔය මේ අසුචි කන බල්ලෝ තනකොළ කන හරක් එයාලා කවුද? පෙර සංසාරේ පින්වතුනි රාජ මැදුරේ රාජකීය භෝජනාගාරේ රාජකීය භෝජන අනුභව කරපු රජවරු දැන් පින්වතුනි අසුචි කන බල්ලෝ දැන් පින්වතුනි තනකොළ කල හරක්. අර එක දවසක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ ආනන්ද හාමුදුරුවෝ අර එක කුඩා සතුන් ප්‍රමාණයක් දැකලා ඒ වෙලාවේ කූඹි ටික දැකලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මේ කූඹි මේ සියලු දෙනාම පෙර සංසාරේ සක්විති රජ වෙලා හිටපු අය. දැන් අද මේ මිනිසුන්ට පෑගෙන කූඹි බවට පත් වෙලා. මෙන්න මේක තමයි මේ සසරේ ස්වභාවය පින්වතුනි. මේ සසරේ භයානක බව. ඉතින් මම මේ ඔබට මේ අමතර කරුණක් පැහැදිලි කරේ ඇත්තටම ආබස්සර බ්‍රහ්ම ලෝකෙට ගියත් ওই ටික තමයි. එතනට ගියාමත් එතන තියෙන සැප ඊට වඩා වැඩි. එතන දුකක් කියන නමවත් නැහැ. දුකක් කියන නාමයක්වත් නැහැ පින්වතුනි. එතන තියෙන ඊ타ත්ම දැඩි දියුණු සැපයක්. ඉතින් ඒ සැපයත් එක්ක පින්වතුනි ඊටියෙන් පස්සේදී කොහොමත් පින්වතුනි අමතක වෙනව නිරීන්දලාව කියලා. එතකොට එයාලා එතන ඉඳගෙන පින්වතුනි ඉන්නවා. හැබැයි ඉතින් ඒ සැපේ නම් ටිකක් දීර්ඝ කාලයක් විඳින්න පුළුවන්. කොච්චර කාලයක්ද? විඳින්න පුළුවන් පින්වතුනි අන්තර්කල්ප 192ක් විඳින්න පුළුවන්. අන්තර්කල්ප 192ක් පින්වතුනි ඒක ඉන්න පුළුවන්. ඒම ඉඳලා ඔන්න ආයමත් පින්වතුනි අර මනුස්ස ලෝකේ හැදෙනවා. ඒ දිවි ලෝක හැදෙනවා. නිරේවල් හැදෙනවා. ඉතින් ආයමත් අතනින් එක එක්කෙනා චුත වෙවි එනවා. කොතනටද? මෙන්න මේ ලෝකවලට පිළිවෙලට එනවා. ඒ කර්මානුරූපීව පින්වතුනි ඒ තැන් වලින් චුත වෙවි එනවා. දැන් පින්වතුනි මම ඕක ඔතනින් චුත වෙලා මේ මනුස්ස ලෝකයට මේ තැන් වලට ආවේ කවුද? පළවෙනි කෙනා තමයි මහා සම්මත රජතුමා. පළවෙනි කෙනා මහා සම්මත රජතුමා. මහා සම්මත කියලා කෙනෙක් තමයි පළවෙනියට ආවේ. දැන් මේ ඉදිරියට වෙන්න තියෙන එකක් නෙමෙයි මම මේ කියන්නේ වෙච්ච දෙයක්. වෙච්ච කතාව තමයි කියන්නේ. මම ඒක ඒ මහා සම්මත රජතුමාගේ ඉඳලා ආපු පිළිවෙල කතාව මම ඔබට කියලා දෙන්නම්. අද මම ඔබට පොරොන්දුනේ මේ සක්වල විනාශ වෙන ක්‍රමවේදය කියලා දෙන්නනේ. ඒතකොට මේ විනාශ වෙලා ඉවරුණෙන් පස්සේදී ආයෙමත් දැන් සක්වලේ මේ විනාශ වෙච්ච ලෝක ටික හැදෙනවනේ. ඒ විනාශ වෙන ක්‍රමවේදයේ එක පිළිවෙලක් තියෙනවා. දැන් ඔය මහා කල්ප විනාශ වෙනවනේ. විනාශ වෙනකොට මහා කල්ප 7ක්. ඒ කියන්නේ මහා කල්ප 7ක්. අර අන්තර කල්ප 256 ඒවා 7ක්. විනාශ වෙනවා පින්වතුනි ගින්නෙන්. ඒ ගින්නෙන් විනාශ වෙලා ඉවරුනාම
ඊළඟට 8 වෙනි අන්තර්කල්පේ. 8 වෙනි අන්තර්කල්පේ ජලයෙන්. දැන් අපි උදාහරණයකට ගමුකෝ. මේ අපි ඉන්නේ දැන් පළවෙනි මහා කල්පේ කියලා හිතන්නකෝ. දැන් මම මේ උදාහරණයක් කියන්නේ අන්තර්කල්ප මහා කල්ප ආපු ගාන කියන්න බෑ. නිකක් හිතන්නකෝ මේ පළවෙනි එක කියලා. මේ මහා කල්පේ විනාශ වෙන්නේ ගින්නෙන්. ඊළඟට දැන් ආයි හැදුණානේ මම අර කිව්වේ. හැදෙනවනේ. හැදිලා ආයිමත් තව අන්තර්කල්ප කීයක් තියෙනවද? ආයිමත් තියෙනවා අන්තර්කල්ප 64ක්. ඒ කියන්නේ අසංඛ්‍ය කල්පයක් තියෙනවා. ඊළඟට ආයිමත් ඔන්න විනාශ වෙනවා. ආයිමත් විනාශ වෙනවා පින්වතුනි ගින්නේ. ඔන්න දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එකත් ගින්නේ. හතරවෙනි එකත් ගින්නේ. පස්වෙනි එකත් අර ක්‍රමවේදෙටමයි ගින්නේ. හයවෙනි එකත් හත්වෙනි එකත් ගින්නේ. ඊළඟට ඔන්න ආයිමත් අටවෙනි එක කියලා හිතන්නකෝ. අටවෙනි එක පින්වතුනි ජලයෙන්. අර විද්‍යටම පින්වතුනි ජලයෙන් විනාශ වෙනවා. අර ක්‍රමවේදෙටම. අන්තර්කල්ප 64ක් ඉඳලා ඊළඟ අන්තර්කල්ප 64 පින්වතුනි ජලයෙන් විනාශ වෙනවා. ඊළඟ අන්තර්කල්ප 64 කිසිවක් නැතුව තියෙනවා. ඊළඟ අන්තර්කල්ප 64 ආයිමත් විනාශ වෙච්ච ලෝකෙට හැදෙන්න පටන් ගන්නවා. ඔය විදියට පින්වතුනි ගින්නෙන් 7 වාරයක් වෙනවා ජලයෙන් 1 වාරයක්. ගින්නෙන් 7 වාරයක් ජලයෙන් 1 වාරයයි. මොහොම පින්වතුනි එනවා මහා කල්ප 63ක්. මහා කල්ප 63ක් එනවා පින්වතුනි ওই විදියට ගින්නෙනුයි ජලේනුයි ගින්නෙනුයි ජලේනුයි ගින්නෙනුයි ජලේනුයි විනාශ වෙලා. ඊළඟට 64 වෙනි මහා කල්පේ දැන් මේ 64 බල් කියන්නේ වෙනින් එකක්. ඒක පටලව ගන්න එපා. මේ කියන අර එනේ යන ක්‍රමවේද මං කිව්වේ එකයි මේක එකක් හැටියට ගණන් ගත්තොත් මේ ඉන්න කල්පේ මහා කල්පේ පළවෙනි එක කියලා හිතුවොත් තව මහා කල්ප 64ක්. මහා කල්ප 64ක් පින්වතුනි ඉස්සරහට යනවා. මේ මහා කල්ප 64ක්. මේක මේ යන ක්‍රමවේදයක් මම මේ කියන්නේ. එතකොට මම මේ කියලා දෙන්න හදන අර ගින්නෙනුයි ජලේනුයි වාතේනුයි විනාශ වෙන ක්‍රමය. ඊළඟට පින්වතුනි ඔය 64 වෙනි මහා කල්පේ විනාශ වෙනවා. ඒක විනාශ වෙනවා පින්වතුනි වාතයෙන්. කියන්නේ සුළං වලින් වාතයෙන් තමයි විනාශ වෙලා යන්නේ. ආයමත් 65 වෙනි එකේ ඉඳලා ගින්නෙන් ওই විදියට විනාශ වෙගෙන යනවා. ඔන්න ඕක තමයි ක්‍රමවේදෙ පින්වතුනි විනාශ වෙන. ඉතින් මේවා පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහකරනද මේවා තේරුම් ගැනීම මම ඔබට කිව්වා ධර්මයේ බොහෝ කොටසක් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා කියලා. එමනම් අද දවසේ අපි මේ දේශනාව අවසන් කරනවා. අවසන් කරන්න මත්තෙන් ඔබට නැවත වාරයක් කියනවා. අර පූජාවලිය පොතේ කොටස ඔබ කියවගෙන ඉන්න. ඒක කියවගත්තොත් බොහොම පහසු වෙනවා ඉදිරි දේශනාවල් ශ්‍රවණය කරන්න. ඉතින් මම දන්නේ නැහැ ඉතින් සද්ධාව තියෙන අය කොච්චර ඉන්නවද කියලා. මොකද සද්ධාව තියෙන අය මේ සසරේ මේ ඊතර වෙන උනන්දුව තියෙන අය එයාලා නම් කරුණ කියන්න විතරයි ඕන. කියන දේ කියන විදිහට කරනවා. ඉතින් ඔබට ඒක කරන්න හිතෙන්නේ නැත්නම් ඔබ හිතන්න තාම මගේ සද්ධාව මේ මට්ටමට දියුණු වෙලා නැහැ කියලා. ඉතින් දියුණු වෙලා නැහැ කියන එක සසරේ මේ යන ගමනට කිසිදු බාධාවක් නැහැ. මොකද යන එක ඒ විදියට යනවා. හැබැයි ඉතින් යනකොට වෙන්න තියෙන විපත්ති සම්පatti නම් කමක් නැහැ කියලා හිතමුකෝ. විපත්ති ටිකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබට මම විශ්වාස කරනවා දැස් විවර වෙලා ප්‍රඥාව පහළ වෙලා මේකෙන් ඈතර වෙන්නට ශක්තිය ලැබෙන්න කියලා තමයි මා හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් අද දවසේ අපි දේශනාව මේ විදිහට අවසන් කරනවා. ලබන දේශනාව තුලින් අපි ඔබට තේරුම් කරලා දෙන්නම් කොහොමද මේ විනාශ වෙච්ච සක්වලවල් දැන් හැදුනනේ. හැදුණු සක්වලවල් වලට මිනිස්සුયો එන්නේ කොහොමද? අර ඔබ අහලා තියෙන කතා තියෙනව නේද? පෘථිවි රසය අනුභව කරා. ඉතින් ඒවා අපි ඉගෙන ගමු ලබන සතියේ දේශනාව තුලින්. එhmenan අද දවසේදී මේ දේශනාවට දායකත්වයේ දරන හොරණ වෑවල හිරෝමා සමරවීර මහත්මියට දමිත සමරවීර මහතාට අපි මේ වෙලාවේ පින් දෙනවා. අරමුණ වන්නේ ඔවුන්ගේ හොරණ වෑවල දමිත් නිවසේ පදිංචිව සිටි 2017 12/15 වන දිනට අභාව ප්‍රාප්ත වී වසර 2ක් සපුරෙන SMD සමරවීර ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ පියාණන්ගේ පරලෝකී ජීවිතය සුවපත් වේවා. ඒ වගේම දසවසරකට කලින් මිය පරලෝකීය මාළනී
ධර්මවතී සමරවීර ආදරණී මෑණියන්ටත් පින් අනුමෝදන් වේවා. ඔවුන් දෙපළගේ පරලෝකී ජීවිතය සුවපත් වේවායි අපි සාදු 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 කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සංසාරයේ මිය පරලෝකීය සුළු ඥාතින්ටත්, ඒ වගේම ක්‍රියාන්විතයේදී මිය පරලෝකීය සියලු රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරන්නට ඒ සත්පුරුෂ පිරිස බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ සියලු දිනාටමත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම 2018 වසරේ පාසල් දිවිය ආරම්භ කරන දිනුලි සමරවීර ආදරණීය පුංචි දියණියටත් අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ දියණියටත් මේ උදාර පින් අනුමෝදන් වේවා. 2018 දී ආරම්භ කරන ඒ අධ්‍යාපන කටයුත්ත සාර්ථක කරගෙන අධ්‍යාපනයේ ඉහළටම ගමන් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. එමනම් ඒ ඇත්තන්ටත් පින් අනුමෝදන් කරන ගමන් අද දවසේ අනුමෝදන් කරගත් ආවෝ පින් අපි නෙත් නාලිකාවේ සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරීතුමන්ටත්, ඒ වගේම කාර්ය මණ්ඩලයේ සත්පුරුෂ පින්වත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් විශාල සේවයක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු නාද නංවා ආශිර්වාදේ කරමු. ඒ වගේම සිදු කරගත්තා වූ පින් බලෙන් මගේ ආදරණීය මෑණියන්ටත් නිරෝගී සුවය ලැබේවා. ඒ වගේම මේ සඳහා මේ ශාසනික දිවියේ මගේ ගුරුවරයාණන්ටත්, මා පැවිදි දිවියට පත් කරපු මාගේ ගුරුවරයාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ශාසනික ජීවිතයේ මේ දක්වා මට අවවාද අනුශාසනා දුන්, ඒ වගේම ගුරුහරුකම් දුන්නු සියලු ගුරුවරුන්ටත්, සියලු සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබටත් මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දෙනාටමත් මේ සසර ගමන කෙලවර කොට කෙටිම කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.